සත්ත්ව ලෝකය කියන්නේ හරි අපූර්ව තැනක්. අපි ගොඩක් ආස කරන තැනක්. නමුත් සර්පයන් උභයජීවීන් ගැන කතා කරනකොට අපි ගොඩක් අකමැති මාතෘකාවක්. එහෙම නැත්නම් අපි ගොඩක් බය මාතෘකාවක්. අද අපි කතා කරන්නේ සර්පයන් සහ උභයජීවීන් ගැන. ඒ කතාවට අපිත් එක්ක එකතු වෙන බොහොම විශේෂ කෙනෙක්. ඔහු නමින් මෙන්ඩිස් වික්‍රමසිංහ. අයිබෝන් අයියා. මේ වෙනකොට අයියා ලෝකෙට ලංකාවට විතර නෙමෙයි ලෝකෙටත් විශාල සත්ත්ව ප්‍රමාණයක් හඳුන්වා දීපු කෙනෙක්. මොන වගේ සත්වෙන්ද හඳුන්වලා දීලා තියෙන්නේ, මොන වගේ විශේෂවලින්ද සත්තුන්ද කවුරුත් මේක ගැන වැඩි දැනුවත්කමක් නැහැ. අපි කියමු ඉතින් අපිත් එක්ක ඉන්න අයට මොන වගේ සත්තු විශේෂද අයියා හඳුන්වලා දීලා තියෙන්නේ, කොහොමද ඒ හඳුන්වා ගැනීමේ process එක වෙන්නේ? මේක මම අහලා තියෙන විදිහට ටිකක් දීර්ඝ කාලයක් යන process එකක්. ඒක කොහොමද වෙන්නේ කියලා එකම මොන වගේ සර්පයන්ද සහ සත්තුන්ද හඳුන්වලා දීලා තියෙන්නේ කියලා කිව්වොත්. මේ වෙනකොට මම දැනට විශේෂ 32ක් ප්‍රකාශයටපත් කරලා තිනවා. ඒකෙන් විශේෂ 11 ගෙම්මන් විශේෂ. ඊට අමතරව විශේෂ 7ක් ඉන්නවා සර්පයන් විශේෂ. විශේෂ 14ක් ඉන්නවා චතුර්පාදිකෝරගෙන්. ඒකෙන් හූනන් විශේෂ 10කුත්, එකනලුන් විශේෂ 4කුත් මේ වෙනකොට අපිට හොයාගන්න ලැබිලා තිනවා. ඒ විශේෂ 32ට අමතරව තව ලෝකෙන් වඳ වෙලා ගිය උභයජීවීන් විශේෂ 3ක් නැවත හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ඒ වඳ වෙලා ගිය උභයජීවීන් එක විශේෂයක් ඉන්නවා අවුරුදු 160ක් විතර ආසන්න කාලෙක අපි දැකලම නැහැ. එකම පාරක් විතරයි අපිට හම්බෙලා තියෙන්නේ. ඊට අමතරව ඉතුරු දෙන්න අවුරුදු 140ක් විතර පසු කාලිනව තමයි හම්බ වෙන්නේ. එතකොට මේ අපි නැවත සොයා ගැනීමට කලින් ඒ ජීවීන් ලෝකෙන් වඳ වෙච්ච ජීවීන් කියලා තමයි සැලකුවේ. එතකොට දැන් අපි අපේ පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යද්දී අපිට වෙනත් සතෙක් හම්බුනොත්, ඒ කියන්නේ අපි දන්නේ නැති සතෙක් හම්බුනොත් ඉස්සෙල්ලාම අලුත් එකෙක් කියලා අපි දැනගන්නේ දැනට ලෝකේ ප්‍රකාශයටපත් වෙලා තියෙන ඒ જાතිය විශේෂයක්ද නැද්ද කියන එක හොයාගන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ හම්බෙන සතා ලෝකේ ඉන්න අනිත් උන්ගෙන් වෙන් කරගන්න අපි ඉතුරු උන් ගැන දැනගන්න ඕනේ. එතකොට එහා සමාන වපසරියක අපි මේ සත්තු ගැන හොයනවා. ඉතින් අපි ලංකාවේ ඉන්න සතෙක් අලුතෙන් අපිට හම්බුනොත් අපි බලනවා ලෝකේ වගේ තව සතෙක් හම්බෙලා තියෙනවද කොයි හරි තැනක කියලා. එහෙම හම්බෙලා නැත්නම් අපි දන්නවා මේ සතා අලුත් සතෙක් කියලා. එතකොට එහෙම හම්බෙලා තියෙනවද කියලා දැනගන්න නම් අපි ලොකු අධ්‍යයන ප්‍රමාණයක් කරන්න වෙනවා. විශේෂයෙන්ම ඔය අපි කලින් 1800 ගණන් 700 ගණන් වල ප්‍රකාශයටපත් කරපු සත්තුන්ගේ නිදර්ශක විවිධ කෞතුකාගාරවල තියෙනවා. ඒවා අධ්‍යයනය කරනවා. ඊට අමතරව සමහරක් කෞතුකාගාර නිදර්ශක නැහැ. ඒවා තියෙන පොත්වලට පමණක් සීමා වෙලා ඒවා අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි මේ ඇත්තම පරිසරයට ගිහිල්ලා මේ සත්තු පිළිබඳ අධ්‍යයනය කරනවා. මෙහිම හොයාගත්ත මෙහිම එකතු කරගත්තු දැනුමක් එක්ක තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ මේ අපිට හම්බෙන සතා ඉන්නේ එකෙක්ද එහෙම නැත්නම් නව ජීවියෙක්ද කියලා. එතකොට එහෙම නව ජීවියෙක් නම් අපි කරන වැඩේ ඒ සතා ගැන මේ පරීක්ෂණ පටන් ගන්නවා. කොච්චරක් විතර ඉන්න පුළුවන්ද සාමාන්‍යයෙන් වපසරිය කොහොමද? ඒ වගේ දේවල් වගේම උන්ගේ සමහර චර්යා ගැනත් අපි සුළු වශයෙන් බලනවා. එතකොට මම හුඟක් වැඩ කරන්නේ වර්ගීකරණ විද්‍යාවට අදාළව. එතකොට මම වැඩ කරන්නේ මේ සතා ලෝකෙට හඳුන්වා දීම සම්බන්ධයෙන් තමයි ගොඩක් වැඩ කරන්නේ. එතකොට අලුත් සතෙක් කියලා දැනගත්තාට පස්සේ උගේ නිදර්ශක කීපයක් අපි බලලා ඒ නිදර්ශක අනුසාරයෙන් අපේ පරීක්ෂණ පත්‍රිකාව අපි ගොඩනගනවා. ගොඩනගලා ඒක තර්කානුකූලව අපි ඉදිරිපත් කරනවා. මේකේ කොච්චර අපි කියන තර්කයේ හරියද, මේ සතා අලුත් කියලා කියන්නේ කොහොමද, එවැනි කාරණා. එතකොට එවැනි කාරණාත් එක්ක අපි අපේ පරීක්ෂණ පත්‍රිකාව අපි සුදුසුයි කියලා හිතන ජර්නල් එකකට යවනවා. ඊට පස්සේ ඒ ජර්නල් එකට යවුවාම ඒ ජර්නල් එකේ ඉන්න රිවිවර්ස්ලා එහෙම නැත්නම් ඒ ජර්නල් එක මේ වැඩ කරන වෙනත් සමකාලීන මේ ශාස්ත්‍රීය දැනුමක් තියෙන අය ඒක බලලා ඒගොල්ලෝ මේ ඉස්සෙල්ලම බලනවා මේ අපි යවන පරීක්ෂණ පත්‍රිකාව ඒගොල්ලන්ගේ ජර්නලේ පළ කිරීමට සුදුසුද කියලා. ඒ සුදුසු නම් තමයි තව මේ සමකාලීනව කීප දෙනෙකුට යවලා මේ ගැන අදහස් විමසලා බලන්නේ මේ කියන එක ඇත්තක්ද, මේ පරීක්ෂණ පත්‍රිකාව තව අඩුපාඩු තියෙනවද, ඒවා නිරාකරණය කරන්නේ කොහොමද, එහෙම නැත්නම් මේක ගොඩක් හොඳ නම් මේ කෙලින්ම පබ්ලිෂ් කරන්න මේ ප්‍රකාශයටපත් කරන්න පුළුවන්ද, එවැනි කටයුත්තක්. ඒතකොට මේක පත්‍රයක් ගන්නවා වගේ එක දවසින් කරන්නේ නැහැ. සමහරක් පරීක්ෂණ පත්‍රිකා මාස 3ක් විතර කාලයක් ඇතුළත ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. හැබැයි බොහෝමයක් සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් යනවා. තවත් සමහරක් ඒවා අවුරුදු 2ක් 3ක් යන ඒවාත් තියෙනවා. ඒක වෙනස් වෙනවා. අපි ගොඩනගන තර්කයේ කොච්චර මේ තර්කානුකූලද, මේක කොච්චර කියන කෙනාට පැහැදිලි වෙනවද කියන එක මත. ඒ වගේම තමයි අපේ පරීක්ෂණ
අපි තුන් ආකාරයකින් කරනවා. දැන් ගෙම්බන් වගේ උන් ගත්තොත් උන්ගේ සද්ද කොහොමද කරන්න කියලා ඒ සද්දත් අපි විශ්ලේෂණය කරනවා. ඊට අමතරව බාහිර රූපකායෙන් තමයි ගොඩක් මේ වැදගත් වෙන්නේ මිනිහෙකුට හෝ තව කෙනෙකුට මේ සතා කොහොමද අඳුරගන්නේ කියලා. එතකොට මේ බාහිර රූපකායත් කොහොමද තියෙන්නේ, ඊවේ වෙනස්කම් කොහොමද තියෙන්නේ කියන එකත් බලනවා. ඒ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල වෙනස්කම් කොහොමද තියෙන්නේ කියන එකත් බලනවා. ඒ වගේම තමයි අනුක ජීව විද්‍යාව එහෙම නැත්නම් අපි හැමෝම කතා කරන මේ DNA කියන මේ කතාවත් එක්ක ඒ අනුක ජීව විද්‍යාත්මකව මේ සත්තු කොහොමද වෙනස් වෙන්නේ කියන එකත් බලනවා. එතකොට ඔන්න ඔය කොටස් තුන ඔස්සේ තමයි අපි අපේ තර්කය ගොඩනගන්නේ දැනට ඉන්න සත්තුන්ගේ මේ ජීවිය වෙනස් කියන එක. ඊට පස්සේ එහෙම මේ අපි ජීවිය ගැන හරියටම අධ්‍යයනය කරලා අපේ පරීක්ෂණ පත්‍රිකාව යවුවට පස්සේ මේ අදාළ ජර්නලෙන් අපිත් එක්ක කීප වතාවක් කුමාරු කරගෙන මේකේ හරි වැරදි බල සාමාන්‍යයෙන් වසරකට කිට්ටු කාලයක් හෝ දෙකක් හෝ ඒ වගේ කාලයක් ගත කරලා නිවැරදිතාවයේ ඊටාම මේ හරියටම වචනයක්වත් වැරදින්නේ නැති අවස්ථාව වෙනකම් මේවා හරියට බලලා තමයි ප්‍රකාශනපත් කරන්නේ. ඉතින් ඒක ටිකක් දීර්ඝ කාලයක් ගත වෙන හිමින් කළ යුතු මොලේ වෙහෙසලා කළ යුතු වැඩක්. ඉතින් ඒක මේක පාට අපි පත්තරයක් ගහනවා එහෙම නැත්නම් වෙනත් සංග්‍රහයක් මුද්‍රණය කරනවා වගේ කරන්න බැරි වැඩක්. ඉතින් වර්ධින්නත් බෑ. ඉතින් ඒ විදිහට තමයි මේ නව ජීවියෙක් ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ලංකාවේ ගොඩක් සර්පය පිළිබඳ ලොකු මිත්‍යා මත තියෙනවා. ගම්වල නගර බද වුණත් සර්පය හමුුණාම වුණත් සර්පෙක් දැක්කම වුණත් ලොකු මිත්‍යා මත තියෙනවා. මේ පිළිබඳ මොනවද මේ වගේ තියෙන මිත්‍යා මත සර්පය පිළිබඳ සහ මේ පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ? මේ දැන් සර්පය ගැන ඇත්තටම මේ මිනිස්සු තුල තියෙන්නේ ඊටාම මේ වෙන සත්තුන්ට දක්වන ආදරය සහිත සිතුවිලි නෙවෙයි තියෙන්නේ. එතකොට දැක්ක තැන මරන්න ඕනි. ඒ වගේම තමයි මේ සත්තු අපිට හිංසාකාරී සත්තු විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඒ ඔස්සේ මිනිස්සු මේ සත්තුන් ගොඩක් අප්‍රිය කරනවා, පිළිකුල් කරනවා. එතකොට මේ සත්තු ගැන මිනිස්සුන්ට සාමාන්‍ය දැනුම හුඟක් අඩුයි. සහ මේ විශේෂයෙන්ම මේ කොහොමද අපි මේ සත්තු මේ වටපිටාවේ ඉන්න සත්තු විදිහට මුන් එක ජීවත් වෙන්නේ කියන එක මේ අපි එච්චරම හිතන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් අපිට මේ සත්තු ගැන තියෙන දැනුම අඩුකම හින්දා අපි සමහර දේවල් මිත්‍යාමත කියලා කියනවා. එතකොට ඇත්තටම මේ මිත්‍යාමත කියන ඒවා හුඟක් ඒවා ඇත්ත විද්‍යාත්මක කරුණු. ඒවා හරියට විග්‍රහ කරන්න බැරි හින්දා තමයි අපි ඒවා මිත්‍යාමත කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එක මාපිලෙක් මරුවොත් මාපිලු 7 දෙනෙක් වෙනවා කියලා කියනවා. ඉතින් ඒක අපි මිත්‍යාමතයක් කියලා කියනවා. නමුත් ඒක ඇත්තටම එහෙම සිද්ධ වෙනවා. මොකද හේතුව ගෑනු සතෙක් මැරුපු අවස්ථාවක උන්ගේ තියෙන මේ ලිංගික ෆෙරමෝන්ස් එළියට ගියහම ඒ අපට ඉන්න පිරිමි සත්තු එතෙන්ට එනවා. උන් මේ ගෑනු සතා හොයාගෙන. එතකොට ඒ වගේම තමයි මේ අපි ගත්තොත් එහෙම දැන් ඔය ඇස්ගුල්ලා කියන සතා උට ඇහැටුල්ලා කියලාත් කියනවා. එතකොට ඇස්ගුල්ලා ඇස් ගලවනවා කියලා කියනවා. ඉතින් ඇස් ගලවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ඇහැටුල්ලා කියන්නේ කොළ පාට ගස් මත ඉන්න සතෙක්. එතකොට මේ ගස් මත ඉන්න සත්තු උන්ගේ ගොදුරු අඳුරගන්නේ ඉවෙන්ට වඩා පෙනීමෙන්. එතකොට උන්ගේ දෘෂ්ටි ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. එතකොට ගහක් උඩ මේ සතෙක් ඉන්න අවස්ථාවක දුර ඉන්න සතෙක්ව බලන්න තමයි උන් ගොඩක් හොඳට හැඩ ගැහිලා තියෙන්නේ. එතකොට ඇහැටුල්ලේ කොළ පාට සතෙක්. එතකොට අපි ගියොත් එහෙම ඔය ගහ ගාවට අපිට අවශ්‍ය දෛනික දෙයක් ගන්න උදාහරණයක් විදිහට ගෙඩියක් කඩා ගන්නවා වගේ එකකට ඒ ගහේ මේ ඉන්න සතා අපි දකින්නේ නැහැ. හැබැයි ඌ අපි දකිනවා අපේ දකින්නේ චලනය වෙන ඇහැ. එතකොට ඇහැේ කළු ඉංග්‍රියාව ගොඩක් හොඳට පේනවා වටේ තියෙන සුදු පසුබිමත් එක්ක. එතකොට ඌ ටක්ගාලා මෙහෙම බලන් ඉඳලා එකපාරට ඇහැ ඉස්සරහට කට අරගෙන එනවා. ඇවිල්ලා ඌට තේරෙනවා මගක් එනකොට මේ ඇහැට පාර දෙන්න බෑ. මොකද අපේ ඇහැ ගැඹුරින් පිහිටලා තින්නේ ඇතුළට වෙන්න පිහිටලා තින්නේ. එතකොට ඌ ආයේ මෙහෙම හැරිලා යනවා. ඉතින් ඔන්න ඔය මේ ඒ චර්යාව තියෙන හින්දා ඌට ඇස් ගුල්ලා කියලා කියනවා. හැබැයි කවදාකවත් ඇස් ගුල්ල ගන්න නැහැ. ඇස් වලට පහර දෙන්නෙත් නැහැ, මූණට පහර දෙන්නෙත් නැහැ. ඌ එකපාරට මෙහෙම ඉස්සරහට ඇවිල්ලා ආයි අපසට යනවා. හැබැයි ඌට ඇහැට උල්ලා කියන්නේ ඇහැ ළඟින් මුල් වෙලා තියෙන හින්දා. එතකොට ඒ වගේ මේ අපේ පැරන්නන් මේ සත්තු ගැන හුඟක් හොඳට අධ්‍යයනය කරලා උන් ගැන හොඳට බලලා තමයි මේ නම් දාලා තියෙන්නේ. එතකොට අපිට මේ සත්තු ගැන අපිට දැනට අවබෝධයක් නැති හින්දා දැනුමක් නැති හින්දා අපි ඒවා ප්‍රකාශ කරනවා මේ මිත්‍යාමත කියලා. ඒ වගේම තමයි දැන් මම කිව්වොත් මේ මිනිස්සු සර්පෙක් දැක්ක ගමන් සුලභව මතක් වෙන්නේ විසකෝර සර්පයා දැක නෑර මෝඩයා කියන්නේ. ඉතින් ඇත්තටම ඒකේ ඉතුරු පද දෙක ඉස්සරහා පද දෙක ගත්තොත් දෙරණ තුල තුඹසයා තුඹස තුල නාගයා විසකෝර සර්පයා දැක නෑර මෝඩයා.
එතකොට මේ ඒකෙන් කියන්නේ දැන් අපි අන්තිම පද දෙක විතරක් ගත්තොත් විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියන්නේ විස සතෙක් දැක්කොත් අනිවාර්යෙන් මේ අනිවාර්යනේ ඌ මරලා දාන්නේ නැත්තම් මෝඩෙක් කියන එක. ඒක තමයි ඒකේ ගැඹෙන අර්ථය. හැබැයි මුල් පද දෙකත් එක්ක ගත්තොත් දෙරණ තුල තුඹසයා තුඹස තුල නාගයා විසගෝර සර්පයා දැක නෑර මෝඩයා. ඒකෙන් කියවෙන්නේ මේ විග්‍රහයන් දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරය කියන මේ අපේ පංචස්කන්ධය තුල අකුසල් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ නරක අකුසල් සිතුවිලි අපිට පහළ වෙනවා ඒ ගැන හැඟීමක් අපිට ආපු ගම ඒවා මර්ධනය කරන්න වැඩ කරන්න කියන එක. ඒ වගේම තමයි මේ තවත් උපමාවක් කියනවා මේකට දෙරණ කියලා උපමා කරන්නේ ශරීරයට, තුඹස කියලා උපමා කරන්නේ කටට. මේ ඒක ඇතුලේ තියෙන දිව තමයි සර්පයා කියන්නේ. වැරදි වචනයක් පිට කරන්න කලින් දෙපාරක් හිතන්න ආයි වැරදි වචනයක් පිට කරොත් ආයි ඒක අපිට අපසර ගන්න බෑ කියලා. ඉතින් ඒ වගේ වැදගත් කරුණු හුඟක් තියෙනවා මේ විෂයත් එක්ක අලලලා. ඉතින් ඒවා අද අපි දන්නේ නැති හින්දා අපි මිත්‍යාමත කියලා කියන විශේෂයෙන්ම තව දෙපත්නයි දෙපැත්තෙම කයි කියලා මේ දෙපැත්තෙම කනවා කියලා මිත්‍යා මතයක් තියෙනවා. ඇත්තටම උන් දෙපැත්තෙම කන්නේ උන් එක පැත්තකට ගමන් කරන්නේ පොළොවේ යට ඉන්න සතු බාධකයක් හම්බුනොත් ගලක් වගේ එකක් උන්ට එතනින් එහාට යන්න බෑ. උන්ට පුළුවන් පොඩ්ඩක් පස්සට එන්න. එතකොට දෙපැත්තටම යන්නේක උන්ට ගොඩක් කරන්න බෑ. යන්තම් පස්සට එන්න පුළුවන්. ඒ වගේම තමයි උන් පොළොවේ යට ඉන්න සතු ඉඳලා උන්ට හිස ගොඩක් වැදගත් වෙනවා. මේ අපිට හැම සතනම හිස වැදගත් වෙනවා. හැබැයි උන්ගේ හිසෙන් වෙන විශේෂ කාර්යය තමයි පොළොව හාරගෙන යන්නේකට උදව් ගන්නේ. එතකොට ඒ සඳහා ඔළුව ගොඩක් උල් වෙලා තියෙනවා සමහර විශේෂයන්ගේ. එතකොට අපි සාමාන්‍යයෙන් දකින සර්පෙක් ගත්තොත් වලිගේ උල් ඔළුව රවුම්. මේගොල්ලන්ගේ ඔළුව උල් වලිගේ රවුම්. සාමාන්‍යයෙන් වඩා අනිත් විදිහට හැදිලා තියෙනවා. එතකොට මේ සත්තු ඔළුව පාවිච්චි කරන හාරගෙන යන්න යම් කිසි හේකින් ඔළුව තුවාල වුණොත් ඌට හරන්න බැරි වෙනවා. එතකොට මේ ඌ වලිගේ පැත්ත තමයි ඔළුව වගේ අනිත් සත්තුන්ට පෙන්වන්නේ. එතකොට අපි හිතනවා මේ වලිගේ වගේ මේ ඔළුව තියෙනවා ඔළුව වගේ වලිගේ තියෙනවා. එතකොට මේ සතා යන්තම් පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඉන්න දෙපැත්තෙම යනවා දෙපැත්තෙම කනවා කියලා. ඇත්තටම බැලුවම එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. ඌ ඉන්න පරිසරයට හැඩගැහිච්ච අනුවර්තනයක් තියෙන්නේ. ඉතින් ඒව ගැන හරියට බැලුවොත් මේකක්වත් මිත්‍යාමත නෙවෙයි සම්පූර්ණ මේ විද්‍යාත්මක කරුණු ගැබ්වෙච්ච මේ දේවල් තමයි මේක තියෙන්නේ. අපි උන් ගැන දන්නේ නැති ඉඳ අපි නොදන්න හැමදේම අපි මිත්‍යා කියලා කියනවා. ඒක මේ විෂයට විතර නෙවෙයි තවත් විෂයන් වලට අදාළයි. ඉතින් මේ නිසා මේ වගේ විශේෂ පරීක්ෂණ කරද්දී සහ සත්තුන් හොයාගෙන යද්දී කැලෑවේ යනකොට විශේෂ අත්දැකීම් ඇති අමතක නොවන සිදුවීම් ඇති. ඒකම මේ සම්බන්ධයෙන් මොන හරි බලපෑමක් වෙලා ඇති රටට ලෝකයට ජනතාවට. ඉතින් මේ සම්බන්ධව මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ මිනිසාට? අත්දැකීම් නම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා කියලා කෙලවර කරන්න බැරි තරම් මේ අවුරුදු 25ට ඒ කියන්නේ හැම මොහොතකම වෙනස් අත්දැකීමක්. ඒක මේ ඊටම මේ මටත් මගේ බිරිඳටත් ගොඩක් මේ නිතරම මතක් වෙන අත්දැකීමක් තියෙනවා. පොලිපොඩේටස් රංගල්ල එහෙම නැත්නම් රංගල්ලගේ අංගගස් මැඩියා කියන විශේෂය අපි මේ නාමකරණය කරන උගෙන පරීක්ෂණ කරන කාලවකවානුව තුළ කියන්නේ 2007 වසර මේ කාලය තුලදී වගේ මේ ගිලිමලේ ප්‍රදේශය තමයි මේ ජීවියා ඉන්නේ. එතකොට මේ සතා බලන්න ගිහිල්ලා අපි මේ සතාගේ චර්යාව නිරීක්ෂණය කරන්න ගිහිල්ලා මේ අපි කීප දෙනෙක් ගියා. ඊට මේ ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවකදී අහඹු ලෙස අපි දකිනවා මේ සත්තු දෙන්නෙක් උන්ගේ ප්‍රජනනයට සූදානම් වෙන අවස්ථාව. එතනදී මේ දැන් වෙලාව 11ට විතර ඇති. මම ඉඳලා මේ මගේ සහෝදර පරීක්ෂක පිරිසටත් මගේ බිරිඳ නිතු වික්‍රමසිංහටත් මම ඉඳලා කිව්වා කිසිම අවස්ථාවක කතා කරන්න බෑ, එළවෙන්න බෑ. මේ බලාගෙන ඉන්න විතරයි කරන්න වෙන්නේ කියලා. ඊට පස්සේ කට්ටිය මෙහෙම හිටියා. ඊට පස්සේ මේ වරින් වර ඉතුරු කට්ටිය මේ මගේ ඉතුරු සහෝදර පරීක්ෂක පිරිස මගෙන් ටිකක් ඈත් වෙලා එහාට ගියා. ඒතර මම බිරිඳයි විතරයි අන්තිමට මේ එතන හිටියේ. ඔහොම වෙලාව දැන් ගත වෙනවා. පාන්දර 2ට විතර බලද්දි දැන් බිරිඳ නිදි පාරමැද්දේ මේ පාරමැද්ද තමයි එතන තිබුණේ. පාරායිනේ මේ එහා පැත්තේ තමයි දැන් කිම්බු දෙන්න ප්‍රජනනය කරන්න පටන් අරගෙන උන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය කරගෙන යන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අඩි 6ක විතර උස් මට්ටමේ ඉඳලා ටික ටික පල්ලෙහා මට්ටමට එන්න ගත්තා.
එතකොට ඇවිල්ලා මේ දැන් අපි තාමත් දන්නේ නැහැ මම හරියටම බිත්තර දාන්නේ කොයි විදිහටද කියලා. දෙකට විතර මම බලද්දි බිරිඳ නිදි. ඊට පස්සේ මම කරවන්නේ මේ මම ගාව තිබ්බ හරි ටිකක් සීතලයි ෂර්ට් එකක් ගල්ලා යායට පෙරවලා මේ මම දැන් අර ජීවින් දෙන්න දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහොම කාලේ ගත වෙනවා. 5ට විතර මුන් දෙන්න මේ පල්ලෙහාට බහැලා මේ බිත්තර දාන්න වලක් හරන්න ගන්නකොට 5 මාරට විතර කුඩා ශීරපායි සතෙක් ඒ කියන්නේ මීයක් හරියටම ඒ හරහා එන්න ගත්තා. එන්න ගනිද්දී මේ කපාට අර සතු දෙන්න එළියට පැන්නා. මම අර ඒ දිහාම බලාගෙන ඉඳලා මට දැන් පේන්නේ ඒ කොටස විතරයි. ඊට පස්සේ මේ සතු දෙන්න කොහෙට පැන්නද කියලා හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම බිරිඳට නැගිටවල බලද්දී ඇයි නිදාගෙන ඉඳලා ළඟ තියෙන වතුර වලක. එතකොට මම දැනගන්නේ නැහැ එතන දින විතර වතුර වලක් කියලා. ඉතින් ඊයත් මට කියලා නැහැ මේ තියෙන වතුර වලක් කියලා. ඉතින් ඔය කතාව හැමදාම ඉතින් අපි කොහේ හරි ගියාම මොනවාද වෙලා තියෙන්නේ කියලා හොත් බිරිඳ කියනවා මේ බලන්නකො මෙන්න මෙහෙම මේ මාව නිදික මේ මට නිදා ගන්න කිව්වේ මෙන්න ඔව් මාමතක වෙලා මේ මම වතුර වලින් නිදාගෙන හිටියා ගෙම්බ දෙන්න බලාගෙන හිටියා ඒක යනවත් මේ ගානක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඕක නිතරම කියනවා. ඉතින් ඒක කියන්නේ මේක තරහකට එහෙම දෙයකට නෙවෙයි බොහොම හාස්‍ය මේ දැනක විදියට අපි ඔක්කොම මේ කතාව කියලා විනෝද වෙනවා. ඊට අමතරව ඉතින් හුඟක් දේවල් වෙලා තිනවා ජීවිත මේ කැලෑ ගමන් වලදී. ඉතින් ඒකෙදි මේ ගොඩක් කරදර නම් වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒක මේක පාරක් මේ මං ගෙදරින් මේ මිනිස්සෙක් ගෙනත් දීපු ණය ගිනින් දාන්න ගිහිල්ලා අහඹු ලෙස මේ ඌව ගන්න අත දාද්දි ඌ ඒක ඇතුළේ ඉඳලා ඇඟිල්ල කනවා කැලේ ඇතුළේදී. ඊට පස්සේ ඉතින් කරගන්න දෙයක් නැහැ. ඉතින් නමුත් කැලේම ඉඳලා මේ ඇඟේ තියෙන ඉමුනිටි එකෙන් මේ ප්‍රශ්නයක් නැතුව බේරෙන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ වගේ අවස්ථාත් ලැබිලා තියෙනවා. ඊටම කලාතුරකින්. හැබැයි අපි කරපු පරීක්ෂණ වලින් අපිට සැලකිය යුතු සතුටක් තියෙනවා මේ අපිට ලෝකෙට දෙයක් දෙන්න පුළුවන් වීම ගැන. විශේෂයෙන් පරිසර සංරක්ෂණය උදෙසා. දැන් මම කිව්ව රන්වැල්ලගේ අඟගස් මැඩියා ප්‍රකාශයට පත් කරාට පස්සේ මල්වල ප්‍රදේශයේ රත්නපුර මේ ටවුන් එක යට වෙන හින්දා මේ ලොකු ඩෑම් එකක් බැඳලා ගම් වතුර පාලනය කරන ව්‍යාපෘතියක් ආවා. ඉතින් ඒක කරා නම් මේ පහතරට තෙත් කලාපීය ඒ ප්‍රදේශෙම විනාශ වෙනවා. ලොකු ජීවීන් ප්‍රමාණයක් නැති වෙනවා. ලොකු මිනිස්සුන්ගේ මේ මිනිස්සු ජීවත් වෙන වපසරියක් නැති වෙනවා. ඉතින් ඒ කියලා ඒ ව්‍යාපෘතිය තුලින් ගම් වතුර පාලනය වෙන්නෙත් නැහැ. ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඉතින් ඒව ඇත්තටම මේ දුරදිග නොබලා මේ අපේ දේශපාලඥයෝ ගන්න අනුවන ක්‍රියා. ඉතින් දේශපාලඥයෝන්ට මේ පරිසරය සම්බන්ධයෙන් වැටහීමක් නැහැ. නමුත් අපිට පුළුවන්කම ලැබුණා මේ ඉන්න ජීවියා මෙතන ලෝකෙ මෙතන විතරයි ඉන්නේ දැනට අපි දන්න විදිහට. ඉතින් ඒ ගැන කියලා මේ යන විනාශය නවත්වන්න වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි ශ්‍රීපාද ආශ්‍රිතව කරපු පරීක්ෂණවලදී අපිට විශේෂ 10කට වැඩි ප්‍රමාණයක් 15කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රීපාදයෙන් නැවත හොයා ගැනීම කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශ්‍රීපාදයින් නැවත ලෝකෙට මේ වඳ වෙලා ගිය විශේෂ 3ක් නැවත ඉන්නවා කියලා අපිට නිරාවරණය කරන්න ලැබුණා. ඉතින් ඒ හින්දා ශ්‍රීපාද මේ රක්ෂිතය තුළ තීන නීතිමය තත්ත්වය තවත් අපිට තහවුරු කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි මේ දවස්වල නගර කඳුකරේ ආශ්‍රිතව වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ ආශ්‍රිතව මේ සිදු කරන්නා වූ සමහර මේ මිනිස් ක්‍රියා අපිට යහපත් මට්ටමට පාලනය කරගන්න අපේ පරීක්ෂණයන් වලින් ලැබිච්ච දායකත්වය උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ සිදුවෙන විනාශ නවත්තන්න විශේෂයෙන්ම දැන් මේ දවස්වල වෙඩිතලතිව් මේ රක්ෂිතය පිළිබඳ ඒ රක්ෂිතභාවයෙන් ඉවත් කරලා මේ ඉන්වේසිව් ඉස්සෙක් එහෙම නැත්නම් ආක්‍රමණකාරී ඉස්සෙක් වගා කරන්න යනවා ජල ජීව සංවර්ධන අධිකාරියත් සමගින්. ඉතින් මේ ඒගොල්ලන් ඒ බිම මේ රක්ෂිතභාවයෙන් ඉවත් කරන්න සැලසුමක් සකස් කරගෙන යනවා. ඉතින් ඒ වගේ ඒවා නවත්වන්න ඒව ඇත්තටම නවත්වන්න කියන්නේ අපි සංවර්ධනය රකමැති කියන එක නෙවෙයි. සංවර්ධනීය විය යුත්තේ මේ සියල්ල තියාගෙන. හැබැයි විනාශයන් කරන්න සංවර්ධනය කියන වචනය දාගෙන හැම විනාශයක්ම කරනවා. ඒක මේ හැම රජයක්ම කරන හැම මේ බලධාරීෙක්ම කරන වැඩක්. ඉතින් මම මේ කියන්නේ මේ පක්ෂ දේශපාලනයක් නෙවෙයි හැම කෙනාම. කොයි පක්ෂයාවත් මේගොල්ලන්ට විකුණන්න තියෙන්නේ මේගොල්ලන්ට විනාශ කරන්න තියෙන්නේ පරිසරය විතරයි. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක කරලා මුදලක් උපයන්න තමයි මේ හැමදේම උත්සාහ දරන්නේ හිට ගැන මේවා කරන්නේ නෙවෙයි. ඉතින් ඒකට හොඳ වචනයක් යොදා ගන්නවා සංවර්ධනය කියන එක. ඉතින් ඒ ඉසන් ව්‍යාපෘතිය මේ අපේ ඒ භූමිය බේර ගන්න අපි කරපු පරීක්ෂණයක් දායක වුණා. ඉතින් ඒ වගේම තමයි එක
2005 චක්‍රලේඛන ඉවත් කරන්න යනවා. ඉතින් ඒක ඉවත් කරොත් කැලෑ හෙක්ටර් ලක්ෂ 6ක් විතර ලංකාවෙන් අපිට අහිමි වෙනවා. ඉතින් ඒවා ඊටාම සුවිශේෂී කැලෑ ප්‍රමාණයක් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රීපාද වටේ වගේ. ඉතින් අපි කරපු පර්යේෂණයන් වලදී තව ඉස්සරහට අලුත් ජීවීන් 100ක් විතර අපි මේ ලෝකෙට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සත්තු වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ ආරක්ෂිත කැලෑවල නෙමෙයි ওই කියන ලතු කැලෑවල. ඉතින් ඒ කැලෑ නැති වුණොත් ඒ ජීවීන් ආයි මේ ලෝකෙන් සදාටම නැති වෙනවා. ඉතින් මේවා රැක ගන්න අපි කරපු පර්යේෂණ ගොඩක් දායක වෙලා තිනවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ අපිට මේ උපන් බීමට ණය නැතුව මැරෙන්න පුළුවන් මේ අවස්ථාව දැන් උනත් තියෙනවා. මේ ශ්‍රේෂ්ඨය ටිකක් වෙනස් ශ්‍රේෂ්ඨයක්. අනිත් ශ්‍රේෂ්ඨ එක බලනකොට පෙළඹවීම අඩුයි, කැමැත්ත අඩු වෙන්න පුළුවන්, ඉගෙන ගැනීමට තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විශේෂ ශ්‍රේෂ්ඨයකට එන්න හිතන් ඉන්න කුඩා දරුවෙක් වෙන්න පුළුවන් පාසල් යන. එහෙම තරුණයෙක් වෙන්න පුළුවන් එකතු වෙන්න බලාගෙන ඉන්න. මොන වගේ අදහසක් දයියට දෙන්න පුළුවන් ඒකම මොන වගේ අවවාදයක්ද සහ ඒගොල්ලොන්ගෙන් මොනවද ලබා ගන්න පුළුවන් දායකත්වය ඉස්සරහට එන්න ඉන්න පරම්පරාව. මේ දැන් මේ ශාස්ත්‍රයට යොමු වෙන පිරිස ඇත්තටම හුඟක් අඩුයි. ඒකට හේතුව තමයි දැන් පොඩි කාලේ ඉඳලම අපිට දරුවෙක් ඉපදිලා ඒ දරුවාට යන්තම් තේරෙනකොටම අපි දරුවා පරිස්සම් කරගන්න අපි දෙමව්පියෝ මේ සතුන්ට බය කරනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ. මේ දෙමව්පියන්ගේ මේ මොහොතේ දෙමව්පියන්ගේ තියෙන දැනුමත් එක්ක තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න තමයි මේ ප්‍රයත්නේ දරන්නේ. හැබැයි දෙන පණිවිඩය වැරදි. ඒ පණිවිඩය අන්තර්ගතය වැරදි. ඉතින් එතකොට ඒකත් එක්ක මේ සර්පය සම්බන්ධයෙන් මිනිස්සුන්ට බයක් කුතුහලයක් මේ බයක් සහ ඉරිකිතක් ඇති වෙනවා. ඒකත් එක්ක මේ ශාස්ත්‍රයට මිනිස්සු ගොඩක් අකමැත්තක් තියෙනවා. හැබැයි දැන් මේ ප්‍රවණතාවය ගොඩක් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම Facebook මාධ්‍ය ජාල වගේ ඒවායින් මේ සර්පෙන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න निराකරණය කරන්න මේ කීපයක් මේ Facebook මේ group පටන් අරගෙන තිනවා. ඉතින් ඒවෙන් හොඳ දැනුවත් කිරීමක් සිද්ධ කරගෙන යනවා. ඒ ඔස්සේ ලොකු පිරිසක් සංවිධානය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මම දකින දෙයක් තමයි ඒ ඉන්න උදවියත් සමහරක් අවස්ථාවල මේ බෙදීම් පිල් කල්ලි ගැහිම් වෙලා තව මේ කොටස් වලට කැඩිලා ගිහිල්ලා අවසානයේ මේ හරි දැනුමක් මේවට එන්නේ නැහැ. ඒක පැත්තකින් තියන්නකෝ. ඒක මේ අපි නොදකින ලෝකේ සිද්ධ වෙන දෙයක්. හැබැයි අපි මේ සත්තු ගැන ඉගෙනගෙන එහෙම නැත්නම් ආසාවක් තිබිලා මේ ගැන ඉගෙන ගන්න මම දකින හොඳම තැන තමයි තරුණ සත්වේදීන්ගේ සංගමය. ලංකාවේ බය නැතුව කියන්න පුළුවන් ඊටාම ක්‍රමානුකූලව උගන්වන හොඳ තැන. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය ලැබලා කාට හරි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා විශ්වවිද්‍යාල මට්ටමෙත් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට කොහොම නමුත් මේ ශාස්ත්‍රයන් ඒ කියන්නේ පරිසරය සම්බන්ධ වෙන ශාස්ත්‍රයන් හුඟක් තියෙනවා අද කවුරුත් වැඩ කරන්න කෙනෙක් නැතුව. උදාහරණයක් විදිහට දැන් අපි වැඩ කරගෙන යනවා උරගයින් හා උභයජීවීන් සම්බන්ධයෙන්. ඒ වගේම තවත් මගේ මිත්‍රයන් කීප දෙනෙක් කීප පිරිසක් උරගයින් සහ උභයජීවීන් සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා. පක්ෂීන් ගැන ලොකු පිරිසක් මේ පරීක්ෂණ කරනවට වඩා පරීක්ෂකයන් පක්ෂීන් නිරීක්ෂණය කරන පිරිස වැඩි පරීක්ෂකයෝ අඩුයි. ඒතකොට පක්ෂීන් නිරීක්ෂණය කරලා ඒ ගැන අධ්‍යයනය කරන පිරිස ගොඩක් ඉන්නවා. හැබැයි පක්ෂීන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය කරන කට්ටිය ඉතාම අඩුයි. හැබැයි ලොකු පිරිසක් ඉන්නවා පක්ෂීන්ට ආදරය කරන. ඒ වගේම තමයි ශීරපයන් සම්බන්ධයෙන් යම් පිරිස් වැඩ කරනවා. මේ විශේෂයෙන්ම විශාල ශීරපයන් සම්බන්ධයෙන් මුං ඇහැට කන්ට පේනවා. ඉතින් ඒකින්ද මිනිස්සුන්ගේ අවධානය ගොඩක් තියෙනවා. හැබැයි වවුල් වගේ කුඩා ශීරපයන් වගේ මීයන් වගේ කොටස් ගැන ලංකාවේ වැඩ කිරීම යනවා. ඊට අමතරව මත්ස්‍යයන් සම්බන්ධයෙන් ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් හොඳට වැඩ කටයුතු කරනවා. මේ පරීක්ෂණ ගොඩක් සිදු කරනවා. ඒකම මේ ඉතුරු සත්තු ගත්තොත් සමනළු බත්කුරු වගේ සත්තු ගැනත් සත්තු කාණ්ඩ ගැනත් ලංකාවේ ගොඩක් මේ වැඩ කිරීමෙන් පවතිනවා. හැබැයි අපි ගත්තොත් පත්තෑයෝ, කැරපොත් මේ පත්තෑයෝ, ඊට පස්සේ සලබයෝ, ඊට පස්සේ හැකරැල්ලෝ, ඊට පස්සේ ආයි මේ අපි ගත්තොත් අනිත් මේ කුඩා මේ පිටකොන්දක් රහිත අනිත් ජීවීන් ගැන වැඩ කරන ප්‍රමාණය ඉතාම අල්පයි. ඉතින් එහිම ලොකු අවස්ථාවන් මේ ශාස්ත්‍රය තුල තියෙනවා. ඒ වගේම තමයි දැන් මම දකින ලොකු දුර්වලකමක් තමයි දැන් මම ඉගෙන ගන්න කාලේ වසර 25කට කලින් අපිට මේ වගේ මාධ්‍යයන් තිබුණේ අපිට අවශ්‍ය පොතපත හොයාගන්න. එතකොට පොතක් සමහර විට තියෙන්නේ වෙනත් රටක වෙනත් මේ කෞතුකාගාරයක තියෙන පුස්තකාලයක වෙන්න පුළුවන්. ඉතින් ඕකට ලියුමක් ලියලා අදාළ කොටස ෆොටෝකොපි කරලා ආයෙ ගෙන්න ගන්න සමහරට අවුරුද්දක් විතර යනවා. සමහරක් ඒවාට උත්තරයක් ලැබෙන්නෙත් නැහැ.
හැබැයි අපි යවන ලිපියක් ඒගොල්ලන්ට අතරපත් වුණොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ උත්තරයක් එවනවා. ඒ කොටස එවනවා. ඉතින් ඒකට ලොකු කාලයක් බලාගෙන ඉන්නවා. හැබැයි අද ඔන්ලයින් ලයිබ්‍රරිස් ගොඩක් තියෙනවා. ඕන තරම් දැනුම ගන්න පුළුවන් හරි මාධ්‍යයන් තියෙනවා. එතකොට මම දකිනවා ගොඩාක් මේ අපේ සහෝදර මේ බාල පරම්පරාව මේ ශාස්ත්‍රයට හෝ වෙනත් ශාස්ත්‍රයන් වලට එළඹෙනවා. එළඹිලා ඒගොල්ලෝ මේ දීර්ඝ ගමන ඉතා කෙටි කාලෙකින් යන්න උත්සාහ දරනවා. එතකොට අපේ පැරණි කියමනක් තියෙන ඉක්මන් කොටයි කියන එක. එතකොට අපි මේ වේගෙන් යන ගමනේ අපිට මොකක් හරි බාධකයක් හම්බෙලා ඒකේ හැපුණොත් අපිට ලොකු අනතුරු ගොඩක් වෙනවා. හැබැයි මම ආපු ගමන හරි හිමින් මං ඇවිල්ලා තින්නේ. ඒ ගමනේදී මට විවිධ පුද්ගලයෝ ගොඩාක් හම්බෙලා ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ වගේම තමයි මම මේ ගමන ආවේ කාලයක් අරගෙන ගොඩක් මහන්සි නැතුව. ඒ කියන්නේ වෙච්ච මහන්සිය ගොඩයි. නමුත් හිතට දැනෙන මහන්සිය අඩුයි. මොකද හේතුව ලොකු පිරිසක් මට උදව් කරලා තියෙනවා මගේ ජීවිතේ. එතකොට මේ ඒ උදව් මට ලැබුණෙත් මම හයියෙන් ගියේ නැති හින්දා. එතකොට මම දන්නවා මං යනකොට මගෙන් උදව් අවශ්‍ය වුණේ කාටද කියන එක. එතකොට මම නැවතිලා ඒ මිනිස්සුන්ටත් මං උදව් කරලා තියෙනවා. එතකොට එහෙම ගමනක් ඇවිල්ලා දැන් ඉස්සරහා මේ අපි යම් තැනකට ඇවිල්ලා දැන් වැඩ කරගෙන යනවා. දැන් අපේ යුතුයකම තමයි අපි ගත්ත දේෙන් අනිත් මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් ඒකට අපි ඇත්තටම හුඟක් කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ ශාස්ත්‍රයේ හෝ වේවා පරිසර ශාස්ත්‍රයේ හෝ වේවා වෙනයම් ශාස්ත්‍රයේ හෝ වේවා ඕන කෙනෙකුට ප්‍රවීණෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රවීණෙක් වෙන්න තියෙන එකම සුදුසුකම තමයි තමන් කරන වැඩේ හරියට ඒකට ආසාවෙන් නොනවත්වා කරන එක. එතකොට මොනියම් හෝ ශාස්ත්‍රයක ප්‍රවීණෙක් වුණා නම් යම් කෙනෙක් ඔහු තමයි මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනා. හැබැයි අද මේ රටේ එහෙම කෙනෙක් නෑ. දැන් උදාහරණයක් විදිහට මින්දික මල්ලිත් ගියක් හදන්නේ නැති. ගියක් හදන බාස් කෙනෙකුට හරියට පුළුවන්කම තියනවාද එකපාර මේ ඇද නැතුව බිත්තියක් බැඳ ගන්න. අද එහෙම කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. ලීයක් කැපුවොත් ඒකේ ඇදයක් තියෙනවා. හැබැයි මම දන්න මේ පිරිස් ඉන්නවා වැඩ පුදුමාකාර විදිහට තියෙනවා. ඒ මිනිස්සුන්ට වැඩ කරගන්නත් බැරි තරමට තමන්ගේ නියැලෙන ශාස්ත්‍රයේ වැඩ තියෙනවා. හැබැයි ඒගොල්ලන් කාලය අරගෙන හරියට ඒ වැඩේ කරනවා ආයි කරොත් කරාම තමයි. ඉතින් බහුතරයක් තමන්ට වැඩක් නැහැ කිය අරගල කර ඉන්නේ තමන් කරන වැඩේ හරියට කරන්නේ නැති නිසා. මොකද ඕනම ශාස්ත්‍රයක ප්‍රවීණයෙක් වෙලා හරියට වැඩක් කරොත් තමයි දෙවෙනි වැඩේ යාට ලැබෙන්නේ. එතකොට අපි කරන වැඩ බාගෙට දමලා ගැහුවොත් මේක කෙරෙන්නේ නැහැ. මේ වැඩේ විදිහට නොකරොත් ඕනම ශාස්ත්‍රයක වෙන්නේ දියුණුව නෙවෙයි ඒකේ පරිහානිය. ඉතින් මම කියන්න කැමතියි පළවෙනියටම මොන ශාස්ත්‍රයේ ඔබලා වැඩ කරත් කරන්න ඕන එක හරියට කරන්න. ඒ වගේම තමයි මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. අපේ පැරණි කියමනක් තියෙනවා හරියට කරන්න පටන් ගත්ත වැඩක භාගයක් ඉවරයි කියන. ඒ කතාව ඇත්තටම එහෙමයි. මොකද අපි වැඩ කරන්න ගන්නේ ඒ ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කරලා ඒක ගැන අධ්‍යයනය කරලා පරණ කරපු දේවල් පරිශීලනය කරලා කොතනද වැරදිලා තියෙන්නේ කියන එක අදහසකුත් අරගෙන තමයි අපි වැඩේට බහින්නේ. ඒතකොට එහෙම පටන් ගන්න වැඩේ ඇත්තට භාගයක් ඉවරයි. ඒ භාගය තමයි අර කොටස. අපිට කරන් තියෙන්නේ හරි පොඩ්ඩයි. ඒතකොට පරිසරය සම්බන්ධ විෂයන් වලට පරිසරය සම්බන්ධ කරන පරිශ්‍රණයන් වලට අද මිනිස්සු නැහැ ඇත්තටම. ඒ වගේම තමයි මේවට මූල්‍යමය ප්‍රශ්නක් තියෙනවා. එතකොට උදව් කරන ඉන්න පිරිසත් ගොඩක් අඩුයි. හැබැයි මගේ ජීවිතේ මම වැඩ කරගෙන යනකොට මට ගොඩක් ආයතන උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඩෙල්මා මේ කොන්සර්වේෂන් ආයතනය ඊට පස්සේ කොමර්ෂල් බැංක් වගේ ආයතන. ඉතින් ඒගොල්ලෝ මට මේ ගොඩක් උදව් කරලා තියෙනවා. මගේ ජීවිතේ මට පටන් ගැනීමේදී මම තනියෙන් වැඩ කරන්න පටන් ගැනීමේදී පරිසර අමාත්‍යාංශයේ මට හුඟක් උදව් කරා. එතකොට ඒ උදව් ඔස්සේ තමයි මම අද මේ ගමන හිමින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි අදටත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත් මේ හුඟක් යාළුවෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ යාළුවෝ ඇතිලා තින්නේ අපි කරපු කාර්යයන් එක්ක. එතකොට හරිම පහසුයි වැඩ කරන්න. මොකද හැම කෙනාටම අපිත් උදව් කරනවා. හැම කෙනාම අපිටත් උදව් කරනවා. එතකොට මම මිනිහෙකුට උදව් කරන්නේ මට උදව් බලාපොරොත්තුව නෙවෙයි. නමුත් අපි දෙයක් දුන්නොත් තමයි ඒ දේ අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ මොනියම් හෝ ශාස්ත්‍රයකට අවතීර්ණ වෙනවා නම් කරන්න ඕන දේ ගැන පැහැදිලි අරමුණක් එක්ක ඒකට අවතීර්ණ වෙන්න. ඒ වගේම තමයි ඒක නොනවත්වා කරගෙන යන්න මොන බාධාවක් ආවත්. එතකොට එහෙම බාධක කම්කටොළු කියන්නේ මේ අපිට එන ප්‍රශ්න නෙවෙයි. අපිට ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ අභියෝග. අපි කරන්න ඕනේ අභියෝග ජය ගන්න එක මිසක් මේවා ප්‍රශ්න මේවා නෑ. මේක එනකම් බලන් ඉන්න මම මේ වැඩේ පටන් ගන්න මට මේක තිබුණා නම් හරි කී ඉන්නවට වඩා කොහේම් තැනක හෝ පටන් ගන්න එක. එතකොට
කොතනින් හෝ පටන් අරගෙන හරියට ඒක නිවැරදිව කරගෙන එනවා නම් ඕනම ශාස්ත්‍රයක ප්‍රවීණෙක් වෙන්න පුළුවන්. ප්‍රවීණෙක් වුණොත් තමයි ඕනම ශාස්ත්‍රයක් තුල රැඳිලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. හයියෙන් ගමනක් යන්න මේ ශාස්ත්‍රයට හෝ කිසිම ශාස්ත්‍රයකට අවතීර්ණ වෙන්න එපා. අනිත් එක තමයි හැම ශාස්ත්‍රයකම වැඩ කරන තවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තරඟකාරී පිරිසක් නෙවෙයි. ඒගොල්ලෝ සතුරු නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන අපේ ශාස්ත්‍රයේ වැඩ කරන අපේ යාළුවෝ, අපේ සමකාලීනයෝ. එහෙම නැත්නම් අපේ සහෝදරයෝ. ඉතින් ඒගොල්ලොත් එක්ක සුහදව වැඩ කරන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට මම දකින අඩුපාඩුවක් තමයි ගොඩක් ශාස්ත්‍රයන් වල එකම ශාස්ත්‍රයේ වැඩ කරන දෙගොල්ලා එකම වැඩක් කරන අතර ඒ දෙකොල්ලෝ අතර මේ අසමගියක් තියෙනවා. ඉතින් ඊට වඩා හරි පහසුයි අපි එකම වැඩක් කරන සහෝදර පිරිසක් ඉඳන් ඒ දෙකොල්ලොම එකතු වෙලා හරියට එකට සමගියෙන් වැඩ කරන එක. එහෙම වුණාම අපිට තියෙන මේ එකමුතුකමේ තියෙන බලය වැඩි. ඉතින් අපිට කරන්න බැරි දෙයක් නෑ එකතු වුණොත්. ඉතින් ඒ හින්දා සමගියෙන් වැඩ කරන්න, කරන දේ හරියට කරන්න, කරන දේ හරියට අවබෝධයක් යුතුව කරන්න. ඒක තුලින් ඔබට ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. ප්‍රවීණයෙක් වුණොත් ඔබට අවස්ථාවක් සැලසෙනවා. ඔබට ලෝකෙට කරන්න තියෙන දේවල් ඊටාම විශාලයි. තමන් මේ ලෝකෙට ආපු කාර්ය හරියට අඳුරගෙන ඒ කාර්ය හොඳින් සිද්ධ කරලා නික්ම යන එක තමයි අපි හැමෝගෙම යුතුයකම සහ වගකීම. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ නොදන්නා දේවල් පිළිබඳ ලොකු සංවාදයක් ඇති කරන්න, ලොකු කතාබහක් ඇති කරන්න අපිත් එක්ක එකතු වුණාට අපි කැමති ඉදිරියටත් අයගෙන් මේ සම්බන්ධව තව තොරතුරු සහ තව සර්පයන් සහ ඔබේ ජීවීන් පිළිබඳව කතා කරන්න. ඉතින් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. අපිත් එක්ක දිගටම රැඳෙන්න. ආයිබෝන්.